समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, මේ අපට ලැබුණු අවස්ථාව බොහොම කාලෙකින් ලැබිච්ච අවස්ථාවක්. එතකොට මේ අවස්ථාව අපි පුළුවන් තරම් ප්‍රයෝජනෙට ගනිමින් අප්‍රමාදීව ධර්මයේ තුල වාසය කළ යුතුයි. මොකද බුදුදහමේ පැහැදිලි කරන දේ එකම වචනයකින් පැහැදිලි කරනවා නම් ඒ අප්‍රමාදයයි. ධර්මයේ ප්‍රායෝගික ප්‍රතිඵලය අප්‍රමාදී භාවයේ මතමයි ගොඩනැගින්නේ. අප්‍රමාදී වෙන තරමට ධර්මයේ ප්‍රායෝගිකව ප්‍රතිඵල උදා කරගන්න පුළුවන්. අප්‍රමාදී ශ්‍රාවකයාට ලැබෙන සුන්දරම ත්‍යාගය තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒ කියන්නේ නිර්වාණය සම්බන්ධ අයිති මාර්ගය එකම වචනකින් අප්‍රමාදයයි. ඒ නිසා තමයි බුද්ධ කාලයේ ස්වාමින් වහන්සේලා මුණ ගැහුණාම ගිහි උදවිය හම්බ වුණාම ඒ අය අතර කතා වුණේ හම්බ වුණාම ඔයාට කොහොමද කියලා අහනවා වගේ. ඒ කාලේ අහපු වචනයක් තමයි කොහොමද පින්වත මේ දවස්වල අප්‍රමාදීද, මේ දවස්වල අප්‍රමාදීව ඉන්නවද කියලායි අහන්නේ. එතකොට ඒගොල්ලෝ සුහදශීලීව ඇතිවෙන ආමන්ත්‍රණයන් තුල පවා නිවන සම්බන්ධ කේන්ද්‍රගත වචනයක් මතුවීමෙන් පේනවා ඒගොල්ලෝ බුදුදහමේ භාවිතයට කොයිතරම් තැනක් දීලා තිබ්බද කියන එක. එතකොට අද අපි යම් තැනක් දෙනවා නම් ඔක්කොම පරිබාහිර වැඩ කරලා ඒ අතර ඊටාම ස්වල්ප වේලාවක්නේ මේ වෙනුවෙන් කාලය වෙන් කරගන්නේ. ඒ කියන්නේ දැන් පැයක වැඩි කාලයක් ඇස පිනවමින්, කන පිනවමින්, නාසය පිනවමින්, දිව පිනවමින්, කය පිනවමින් ඒ පිනවීමේ පැත්තෙන් කටයුතු කරන ගමන් ඉඳලා හිටලා ඉතින් පොඩ්ඩක් බණ චුට්ටකුත් අහනවා වෙන්න පුළුවන්. එතකොට ඒක අහලා එතනින් පස්සේ ඒක භාවිතේකුත් නෑ, එතනින් අතහැරලා දාන මට්ටමක් නේ ලංකාවේ බෞද්ධයන් තුල තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නු පණිවිඩය තුල අපි ක්‍රමානුකූලව ශක්තිමත් වෙනවා නම් ඒ ශක්තිමත් වෙන ශ්‍රාවකයාට තියෙන්නේ ධර්මයේ තුල ප්‍රායෝගික හැසිරීමකට අදාළ බොහොම කාලාන්තරයකින් ලැබිච්ච මේ ධර්මයේ තුල අපි ටිකෙන් ටික ශක්තිමත් වෙන එකයි. ඒක හැර අපිට වෙන විකල්පයක් මෙතනදී කරන්න ඇත්තේ නැහැ. මොකද පුද්ගල ඒ විකල්පයේ පැත්තට ශ්‍රාවකයා යොමු වෙන්නේ උගත්කම, බුද්ධිමත්කම මත නෙමෙයි, ප්‍රඥා ගෝචර භාවයත් එක්කමයි. ප්‍රඥා ගෝචර භාවයේ කොපමණ තියනවද ඒ පමණකින් ඒ ශ්‍රාවකයා විමුක්ති මාර්ගයේ පැත්තට ඇදෙනවා, විමුක්ති මාර්ගයේ පැත්තට බර වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මතක් කරපු තියෙනවා වුට්ටි සූත්‍රය කියලා සූත්‍රයක් සංයුක්ත නිකායේ. ඒකේ තියෙනවා කිංසු uppattatang settang කිංසු නිපතත්තතං චරං කියලා. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ සමග ඇතිවෙන සාකච්ඡාවකදී එක දේවතාවෙක්, මේක තියෙන සංයුක්ත නිකායේ දේවතා සංයුක්තේ, එයා ඇවිල්ලා අහනවා මේ නැගී හිටින කෙනෙකුට ශ්‍රේෂ්ඨත්වයේ මතු කරන්නේ මොකක්ද කියලා. නැගී හිටින කෙනෙක්ගේ ශ්‍රේෂ්ඨත්වයේ දැන් අද කෙනෙක්ගෙන් ඇහුවොත් කිය ආර්ථිකය කියලා. එයාට ඒ කියන්නේ මිනිසුන්ගේ ජීවිතේ ධර්මයක් නැහැනේ. එතකොට යාර මේ භෞතික දියුණුවේ ශ්‍රේෂ්ඨත්වයේ කියන ඊටාම ස්වල්ප දැනුම් පරාසයකින් තමයි යාට අහුවෙන්නේ. නැගී හිටිනවා නම් ඒ පුද්ගලයා තුළ පවතින ශ්‍රේෂ්ඨත්වයට කොහොමද? ශ්‍රේෂ්ඨත්වයේ කෙබඳු එකක්ද? ඊට පස්සේ පහතට බැසීමක් ඇති වෙනවා නම් ඒ පහත බැසීම ඇති වෙන්නේ මොන කාරණයක් මතද? ඒ කියන්නේ ශ්‍රේෂ්ඨත්වයට තමා තුළ පසුබෑමක් ඇති විය යුත්තේ මොන පැත්තෙන්ද? නැගී හිටීමක් ඇති වෙන්න ඕන කොයි පැත්තෙන්ද? ඊට පස්සේ අහනවා මේ ඇවිදගෙන යන අය අතර ඇවිදීමෙන් ඇවිදගෙන යන අය අතර ශ්‍රේෂ්ඨත්වයේ කවුද? ඒ වගේම කතා කරන අය අතර ශ්‍රේෂ්ඨත්වයේ කවුද?
මේ වගේ මේ ශ්‍රේෂ්ඨත්වයේ ගැන යම් සාකච්ඡාවක් බුදුහාමුදුරුවොත් එක්ක මතුවෙනවා. බුදුරජාණන් වහන්සේ එකට පැහැදිලිව ලබා දෙන පිළිතුරු තමයි බීජං uppattatā sittā උට්ටි නිපත තං චරං කියලා. ඒ කියන්නේ නැගී හිටින අය අතර ඒ කියන්නේ නැගී සිටීමක් අතර ශ්‍රේෂ්ඨත්වය කියන්නේ ඒ නැගී හිටින ශ්‍රාවකයෙක් තුල ශ්‍රේෂ්ඨයි කියලා කියන්නේ ප්‍රඥාවටමයි කියනවා. ඒ කියන්නේ නැගී හිටීමට උපකාරාර්ථයෙන් වැදගත් වෙන දේ තමයි ප්‍රඥාව. මෙතන ප්‍රඥාව කියලා කියන්නේ මේ විද්‍යාව ගැන දන්න එක, තාක්ෂණය ගැන දන්න එක, ගණිත ක්‍රම ගැන දන්න එක, ඊට පස්සේ ජීව විද්‍යාව ගැන හැදෑරීම, භෞතික විද්‍යාව ගැන හැදෑරීම, මනෝ විද්‍යාව ගැන හැදෑරීම. මෙන්න මේ බඳු කාරණා නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ විදර්ශනා ප්‍රඥාව කියන එකයි. එතකොට නැගී හිටින අය අතර විදර්ශනා ප්‍රඥාවමයි ශ්‍රේෂ්ඨ. එතනින්මයි පුද්ගලයා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ. එතකොට විදර්ශනා ප්‍රඥාවෙන් නැගී හිටින්නයි අපි උත්සාහ කරන්න ඕනේ. එතකොට දැන් අපි බලන්න ඕන මගේ ජීවිතය තුළ මගේ හිත තුළ මම කොයිතරම් විදර්ශනා ප්‍රඥාවට විවෘත වෙන්න ලෑස්තිද කියන එක. එතකොට මේ විදර්ශනා ප්‍රඥාවට අයිති ධර්මයේ මං කොයිතරම් ඒ බඳු ධර්මයක් මට කන වැටෙනවද? එතකොට මේ බඳු ධර්මයක් කන වැටෙන්නේ නැත්නම් මං කොහොමද මේ බඳු ධර්මයක් හොයාගෙන යන්නේ? මේ බඳු ධර්මයේ කියන අය ලෝකේ ඉන්නවද? ඒ කියන්නේ බණ කියන්නම් වාලේ ඔක්කොම බණ අහලා හරියන්නේත් නැහැ නේ දැන්. මොකද බණ කියලා මේ මිනිසුන්ගේ හිස් කතාන්දර කියනවනේ. ඒ කියන්නේ සමහර මිනිස්සු බණ කියලා ප්‍රසිද්ධිය කියන්නේ නැති දේවල් කියනවනේ. ප්‍රසිද්ධියේ මිනිස්සු අතර කතා වෙන්නේ නැති දේවල් බණ මුවාවෙන් කියන අය ඉන්නවනේ. එතකොට ඒක බණ කියලා රැවටුනොත් එහෙම කොල්ලෝ hina වෙන්නම බලාගෙන ඔය එක කයි කතාන්දර අහන තැනකට යොමු වුනොත් එහෙම පින්වත්නි ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙකුගේ විදර්ශනා ප්‍රඥාවට නිවීමට අදාළ සතිපට්ඨානීය සම්‍යක්ප්‍රදාන වීර්ය එර්ධිපාද ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුළු ගැන්විච්ච නැති කතාන්දර නම් ඇහෙන්නේ. ඒ බඳු කතාන්දර වලින් නැගී හිටින්න පුළුවන් ප්‍රඥාවක් මතුවේද? නැහැ. ඒතකොට බලන්න ඕන මගේ විනිවිද යන ප්‍රඥාවට මේ ඇහෙන ධර්මයේ උපකාරයෙන් කොච්චර වැදගත්ද? එතකොට ප්‍රඥා ගෝචර ශ්‍රාවකය කියන්නේ පජානාති කියන ස්වභාවයට තමා තුළ විශේෂ දැක්මක් පිණිස උපකාර වන නුවණ. දැන් මේ ඇහෙන් දකින සීමාව තුළ අපට පේන දෙයට වඩා විශේෂ දැක්මකින් ලෝකයේ දකින්න උදව් කරන්නේ ප්‍රඥා ගෝචර භාවයයි. එතකොට ඇහෙන් දකින ලෝකේ මායාවක්ය කියලා දැනගන්නේ ප්‍රඥාව තුළින්මයි. ඒතර ප්‍රඥාව තුළින් තමයි අපිට කියන්නේ මේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට දැනෙන මේ මොහොත තුළ සංවේදී වන අත්දැකීම තුළ පවතින යථාර්ථයක් නොව මවා ගැනීමක් සහ මවාපෑමක් කියලා. ඒතර මෙතන පවතින මවා ගැනීමක් සහ මවාපෑමක් කියලා දැනගත්ත ශ්‍රාවකයා තමයි ප්‍රඥාගෝචර ශ්‍රාවකයා. ඒතර ඒ ප්‍රඥාගෝචර භාවයෙන් තමයි එයා යථාර්ථේ හොයන්න, යථාර්ථේ විමසන්න, යථාර්ථවාදී රිද්මයට එයා සමවදින්න ලෑස්ති වෙන්නේ. ඒතර යථාර්ථයට සමවදින්න නම් බාහිරින් විදර්ශනාවට පාදක වෙච්ච ජීවිතේ විමසන, අභ්‍යන්තර ලෝකයේ විමසන, බාහිර අත්දැකීම් විමසන විදිහේ ඊට ගැඹුරු ප්‍රඥාවකට උපකාරාර්ථයෙන් පවතින මූලික කේන්ද්‍රගත පටිච්ච සමුප්පාදයේ අන්තර්ගත වෙච්ච ධර්මයක් Tamanගේ කනට වැටෙන්න ඕන. එතන තමයි පුද්ගලයා නැගී හිටීමක් නැගින්න උන් අතර මූලික වශයෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ ප්‍රඥාගෝචර භාවයයි. එතකොට වැටීමක් ඇති වෙනවා නම් මොන වගේ වැටීමක් හදාගත්තොත්ද ශ්‍රේෂ්ඨත්වයේ කරා යන්න පුළුවන්? මොන වගේ වැටීමක් තිබ්බොත්ද ශ්‍රේෂ්ඨත්වයට යන්න පුළුවන්? විජ්ජා uppattatං සෙට්ටං අවිජ්ජා නිපතතං චරං. යම් වෙලාවක අවිද්‍යාවේ බිඳ වැටීමක් තියෙනවා නම් ඒ අවිද්‍යාවේ යමක් බිඳ වැටීම තුල ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා නම් බිඳ වැටිය යුතු දේ තමයි තමා තුල පවතින අවිද්‍යාව. අවිද්‍යාව. ඒ කියන්නේ දුක කියන්නේ මෙයයි කියලා අපිට පවතින අනවබෝධයේ කඩාගෙන විද්‍යාව පහළ කරගත යුතුයි. මේ තණ්හාව නිසාම ලෝකයේ දුක කියලා දෙයක් පවතිනවා, දුක ගැට ගැහෙනවා. ලෝකේ අපි තණ්හා කරන්න ලෝකේ දුකයි එතන මෝරගෙන සංවර්ධනය වෙන්නේ කියන
අවබෝධය ඇති වෙන එක තමයි විද්‍යාව කියන්නේ. වෙන දෙයක් නෙමෙයි. විද්‍යාව උදපාදි කිව්වේ අන්න ඒකටයි. මේ ලෝකයේ කෙරෙහි අපි තණ්හා කරන එක අතහැරලා දැම්මොත් ලෝකයේ කෙරෙහි අපේ හිතේ තණ්හාවක් නැත්තම් තණ්හා සහගතව අපි ලෝකේ අත්දකින්න නැත්තම් තණ්හා සහගතව ඇස කන නාසය දිවකය මනස පරිහරණය කරන්නේ නැතිව අපි කාලය ගෙවනවා නම් ඒ බඳු පරිහරණයක් අපි තුල නැත්තම් පින්වත්නි අන්න ඒ විදියට හිත පවත්වන කෙනා තමයි තමාගේ ජීවිතේ විද්‍යාව පහළ කරගන්නේ. එතකොට අවිද්‍යාවේ නැගී හිටීම කියලා කියන්නේ පුද්ගලයාගේ ශ්‍රේෂ්ඨත්වයේ බිඳවට්ටන දෙයක්. අවිද්‍යාව බිඳ වැටීමෙන් පුද්ගලයා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ඒ නිසා තමන්ගේ ජීවිතය තුළ ශ්‍රේෂ්ඨත්වයට කරා යන්න යම් කිසි දෙයක් බිඳ වැටිය යුතු නම් ඒ බිඳ වැටිය යුතු එකම දේ තමයි අවිද්‍යාව. මොකද අපි ඇසින් අත්දකින ලෝකයේ තුළ ඝන සංඥාවකින් අල්ලගෙන ඒවා උපාදානීය කරගෙන අපි වාසය කරන්නේ අපි තුළ පවතින අවිද්‍යා සහගත කල්පනාව නිසායි. අවිද්‍යා සහගත ලෝකයේ ලුහු බැඳීම නිසායි. ඒතර අවිද්‍යා සහගත ලුහු බැඳීමක් නැති තැනක යම් තැනක විද්‍යාව පහළ වුණොත් මොකද්ද විද්‍යාව කියන්නේ? දුක්ඛේ ඥානං. දුක කියන්නේ මෙයයි. සංක්ෂිප්තව දුක කියන්නේ පංච උපාදානස්කන්ධයටම කියන අවශේෂ අතිරේක වචනයක්මයි. දුක්ඛ සමුදය මෙයයි. තණ්හාව නිසා දුක ලෝකේ ගැට ගැහෙනවා කියන නුවණ. ඊට පස්සේ අවිද්‍යාව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වී යනවා කියන තමා තුළ ඇතිවෙන වැටහීම. ඒකට ප්‍රධාන පිළිවෙත් තමයි සම්මාදිට්ඨිය පුබ්බංගම වෙච්ච ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මෙන්න මේ නුවණ පහළ කරගෙන තමා තුළ අවිද්‍යාව සහගතව ලෝකේ අල්ලගන්න ගතිය බැහැර වෙච්ච දවසකට ඒ බැහැර වෙලා ගියපු දවසකට ඒ බිඳ වැටීම අතර ශ්‍රේෂ්ඨම දේ තමයි අවිද්‍යාවේ බිඳ වැටීම. විජ්ජං උප්පත්තතං සිට්ඨං අවිජ්ජං නිපතතං චරං. ඒ කියන්නේ යම් දෙයක බිඳ වැටීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා නම් ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ අවිද්‍යාවේ බිඳ වැටීමෙන්මයි පින්වත්නි. ඒ වගේම සංඝෝ පවජමානානං බුද්ධෝ පවදතං චරෝති. පයින් යන අය අතර ඇවිදින අය අතර මනුස්ස ප්‍රජාව අතර ශ්‍රේෂ්ඨම කෙනා සංඝයා කියලා කියනවා. හේතුව මේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කරන පිළිවෙතට ඍජුව බැහැගත් අය. විද්‍යාව උපදවා ගැනීම පිණිස අවිද්‍යාවත් භව තණ්හාවත්මයි මේ ලෝකේ අවුල. අවිද්‍යාව භව තණ්හාව නිරුද්ධ කරලා දැමීම පිණිස සමත විපස්සනා වශයෙන් පුද්ගලයා තුළ වැඩිමක් ගොඩනගාගත යුතුයි. සිහිනුවණින් සති සම්පජඤ්ඤයේ පවත්වමින් යෝනිසෝ මනසිකාරය තුළ තමාගේ දියුණුව හදා ගනිමින් අයෝනිසෝ මනසිකාරය දුරු කරමින් විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම පිණිස අකුප්පා චේතෝ විමුක්තිය පිණිස ඍජුව බැහැගත් අයට අපි කියනවා සංඝයා කියලා. එතකොට ඒ ඇවිදින අය අතර ඒ බඳු තත්ත්වයට හිත හදා ගන්න උත්සාහ කරන සහ උත්සාහ කළ අය තමයි ශ්‍රේෂ්ඨම. පුද්ගලයාගේ ශ්‍රේෂ්ඨත්වයේ කුලය, බලය, නිලය, ආර්ථික ශක්තිය මත ගොඩනැගෙන එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ කියන්නේ කතා කරන අය අතර බුද්ධෝ පවදතං චරෝ. ඒ කියන්නේ කතා කරන අය අතර බුද්ධත්වයමයි ශ්‍රේෂ්ඨ. මොකද ඒ බුද්ධ භාෂිතය තුලින් තමයි දුක නිමා කරගෙන පුද්ගලයා ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන ධර්මයේ හම්බ වෙන්නේ. ඒ නිසා තමයි මේ ධර්ම දානීක වගේ දෙයක විශ්මිත කුසලතාවයක්, විශ්මිත ලාභයක්, විශ්මිත හැසිරීමක්, විශ්මිත භාවිතයක් අපට දැක ගන්න ලැබෙන්නේ. එතකොට ඒ ධර්ම දානීය කියන එක තුල තමයි භාග්‍යවතුන් වහන්සේගේ මූලික වචනේ එළියට ආවොත් ඒ ධර්මයේ තුල එයාට පුළුවන් නිවීමක් හදාගන්න. පින්වත්නි, අද මේ දේශනාවෙන් අපි මතක් කරනවා බොහොම වැදගත් දහම් කොටසක්. ඒ තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මූලපණ්ණාසකයේ තියෙනවා චූල තණ්හා සංකය සූත්‍රය කියලා. මේ පින්නතුන් මාතෘකාවේ ගිරිමානන්ද සූත්‍රය ගැනත් පැහැදිලි කරලා තියෙනවා. නමුත් ගිරිමානන්ද සූත්‍රයේ සංඥා ගැන අපි විවිධ විදියට දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඒකටත් උපකාරයක් වෙන විදියට අපි අද මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ චූල තණ්හා සංකය සූත්‍රය ඇසුරෙන් දේශනාව කරනවා. දුක ඉවර කරගන්න පුද්ගලයෙකුට උපකාරාර්ථයක් මතුවෙන විදියට. එතකොට චූල තණ්හා සංකය සූත්‍රය චූල තණ්හා සංකේ සූත්‍රය කියන්නේ තණ්හාව ගෙවා දැමීම සම්බන්ධව වදාළ කුඩා දෙසුම කියන එකයි. චූල තණ්හා සංකේ තියෙන්නේ කොහෙද? මජ්ක්‍ධිම නිකායේ.
මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකේ. මූල පණ්ණාසික කියන්නේ මුල් සූත්‍ර 50 කියන එකේ තියෙන්නේ. එතකොට මුල් සූත්‍ර 50ට තමයි මේ දේශනාව අයිති වෙන්නේ. මේ දේශනාව දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ මිගාර මාතු ප්‍රාසාදයේ. එතකොට මිගාර මාතු ප්‍රාසාදයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. එතකොට මිගාර මාතු ප්‍රාසාදය තුල මිගාර මාතු ප්‍රාසාදය කියන්නේ මොකද? පූර්වාරාමයට. එතකොට පූර්වාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. විශාකාව විසින් බොහෝම පිළියෙල කරලා සංඝෝපස්ථාන කරමින් කටයුතු කරපු ඊටාම සුන්දර භූමියක් ඒක. එතකොට මේ භූමියේ බුදුරජාණන් වහන්සේ පූර්වාරාමයේ වැඩ ඉන්නකොට සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණියා. එතකොට සක්‍ර දේවේන්ද්‍රයා කියන්නේ මේ පහළම තියෙන දිව්‍යතල දෙකටම නායකත්ව දෙන දෙවියෝ. ඒ සක්‍ර දේවේන්ද්‍රයා යටතේ තමයි වෛශ්‍රවණ දෙවියෝ ඊට පස්සේ සතරවරන් රජදරුවෝ කොහොම ඉන්නේ. ඒ කියන්නේ එහෙනම් සක්‍ර දේවේන්ද්‍ර සක්දෙවිඳු කියන්නේ බොහොම බලවත් තේජ සම්පන්න කෙනෙක්. එතකොට සක්දෙවිඳු බුදුරජාණන් වහන්සේ සමග කතා බහ කරපු අවස්ථා ගැන තියෙනවා. හැබැයි සක්‍ර දේවේන්ද්‍රයා නිතරම බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ආපු බවක් පේන්නේ නැහැ. නමුත් යම් යම් අවස්ථාවලදී තාම ආදර ගෞරවයෙන් භාගතුන් වහන්සේ වන්දනා කරලා යන්න පැමිණිච්ච අවස්ථා සහ මේ සමහර දෙවිවරුන්ට කියලා තථාගතයන් වහන්සේව වන්දනා කරන හැටියට සක්‍ර දේවේන්ද්‍රයා කියපු සිදුවීම් ගැන ධර්මයේ තියෙනවා. ඒතර සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න එක්තරා වෙලාවක සක්දෙවිඳු පැමිණියා. සක්දෙවිඳු මිගාරමාතු ප්‍රාසාදයට පැමිණ බුදුරජාණන් වහන්සේට ඊටාම ආදර ගෞරවයෙන් වන්දනා කළා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා සක්‍ර දේවේන්ද්‍රයා එක පැත්තකින් හිටගත්තා. වාඩි වුණේ නෑ. එක පැත්තකින් හිටගත්තා. හිටගෙන දකුණු ධන මණ්ඩල බිම ඇන තථාගතයන් වහන්සේට වන්දනා කළා. දකුණු ධන මණ්ඩල බිම ඇන තථාගතයන් වහන්සේට මේ විදියට යා ප්‍රශ්නයක් ඇහුවා. ඔන්න දෙවිවරුන්ට තියෙන ප්‍රශ්න. දෙවිවරුන්ටත් නොයේක් ප්‍රශ්න තියෙන බව එකෙන් අපට පැහැදිලි වෙනවා. එතකොට සක්‍ර දේවේන්ද්‍රය අහපු ප්‍රශ්නේ මොකක්ද? කිත්තාවතානුකෝ බන්තේ බික්කු සංකිත්තේන තණ්හා සංකය විමුක්තෝ හෝති අච්ඡත්ත නිට්ටෝ අච්ඡත්ත යෝගක්කේමි අච්ඡන්න බ්‍රහ්මචාරී අච්ඡත්ත පරියෝසානෝ සෙට්ටෝ දේව මනුස්සා නන්ති. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ධර්මීය දියුණු කරන කෙනා විසින් දැන් බලන්න මේ සක්‍ර දේවේන්ද්‍රය අහපු ප්‍රශ්නේ මොනතරම් ගැඹුරුයිද? හැබැයි ප්‍රශ්නේ හැටියට යක් ගැඹුරකට ගිහින් තියනවාද කියලා ප්‍රශ්නයක් වෙනවා මේ දේශනාව ඉවර වෙනකොට. සක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ධර්මයක් දියුණු කරන කෙනා තණ්හාව ගෙවලා දාලා විමුක්තියටපත් වෙලා සංකිත්තේන තණ්හා සංකේ විමුක්තෝ තණ්හාව ගෙවලා දාලා යම් වෙලාවක විමුක්තියටපත් වුණා. ඒ කියන්නේ තණ්හාව ගෙවලා දැමීමෙන් තමයි විමුක්ත ස්වභාවයට Tamanගේ හිතපත් වෙන්නේ. ඒ කියන්නේ තණ්හාව ඉතිරි නැතුවම නිරුද්ධ නොවුනොත් එහෙම යාට හිතේ සම්පූර්ණ මිදීමක් ඇති වෙන්නේ නැහැ. යම් තාක් මිදීමක් ඇති වෙන්න පුළුවන්. මෛත්‍රී භාවනාව දියුණු කරනකොටත් යම් කිසි මිදීමක් ඇති වෙනවා. ඒ නිසා ඒකට කියනවා මොකද්ද? මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්තුකතාය අනුටිතාය පරිචිතාය සුසමාරද්දාය කිකි තියෙන්නේ. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා මෛත්‍රී චේතෝ විමුක්තිය. ඒ කියන්නේ මෛත්‍රී චේතෝ විමුක්තියත් පදනම් කරගෙන එයා තුල යම් කිසි මිදීමක් සිද්ධ වෙනවා. දැන් මෛත්‍රී චිත්ත විමුක්තියටපත් වුණාට පස්සේ ඒ මෛත්‍රිය තුලින් චිත්ත සමාධිය ඇති කරගත්තට පස්සේ මෛත්‍රියට අදාළ මෛත්‍රිය කියන්නේ සංස්කාරයක් නේ. ඒ සංස්කාරයේ තිබිලා අනික් සියලුම සංස්කාරේ මෛත්‍රී චිත්ත සමාධිය තුල නිරුද්ධ වෙලා යනවා. ඒකට කියනවා මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තිය කියලා, චිත්ත විමුක්තිය කියලා. ඒ කියන්නේ මෛත්‍රී සංකාරයේ හැර අනික් සියලුම සංස්කාරයන් මිදිලා තියෙන. හැබැයි ඒක ස්ථාවර තත්වයක්ද?
ස්ථාවර තත්වයක් නෙමෙයි. ඇයි ඒ තත්ත්වයේ ස්ථාවර නොවෙන්නේ පින්වත්නි? මෛත්‍රී භාවනාවෙන් නැගිට්ටට පස්සේ ආයෙත් සුපුරුදු සංස්කාරයන් හිතට ගලාගෙන එනවා. සුපුරුදු සංස්කාරයන් හිතට ගලාගෙන එනවා. අර මෛත්‍රී සිතේ තියෙන ප්‍රබල භාවයත් එක්ක හිතට සංස්කාර ගලන් නැති වුණාට ඒ මෛත්‍රී සිතේ ප්‍රබල භාවය දුර්වල වෙච්ච තැනක මෛත්‍රී චිත්ත විමුක්තිය නැගී හිටපු තැනක පින්වත්නි එතනින් යා සුපුරුදු විදියට මොකද අපිට පැය 24න් මෛත්‍රී චිත්ත සමාධියෙන් ඉන්න බෑනේ. අපිට කොච්චර වැඩ තියනවද? ඊට පස්සේ සුපුරුදු ජීවිතයට යා බැහැ ගන්නකොට ඒ සුපුරුදු ජීවිතය තුළ පරණ විදියටම සංස්කාර ධර්මයන් හිතට ගලාගෙන එනවා. එතකොට එහෙනම් අර මෛත්‍රී චිත්ත විමුක්තිය කියන එක ස්ථාවර ඒ විමුක්තිය කියන්නේ මිදීම ස්ථාවර තත්වයක් නෙමෙයි. ඒක කෙටි කාලීන අත්දැකීමක්. කෙටි කාලීන තත්වයක්. එතකොට දැන් මේ සක්‍ර දේවේන්ද්‍රයා අහන්නේ කිත්තාවතානුකෝ බන්තේ බික්ඛු සංකිත්තේන තණ්හා සංකය විමුක්තෝ හෝති. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දියුණු කරන කෙනා විසින් තණ්හාව ගෙවලා දාලා විමුක්තියටපත් වෙලා ස්ථීර වශයෙන්ම දුක නිමා කළ ස්ථීර වශයෙන්ම දුක නිමා කළා කියන්නේ මොකද්ද? ස්ථීර වශයෙන්ම නිවනට හිතපත් වෙලා. తాවකාලිකව මෙත්තාය බික්කවේ චේතෝ විමුක්තිය වගේ ස්වභාවයක් නෙමෙයි. ඒක ස්ථාවරවම හිතේ පවතිනවා. එයා ඒකට අපි කියන්නේ මොකද්ද? ඒකට කියන්නේ අකුප්පා චේතෝ විමුක්තිය කියලා. ඒක හෙල්ලෙන්නේ නැහැ. භාවනාවෙන් ඉන්නකොට හෙල්ලෙන්නේ නැහැ. භාවනාවෙන් නැගී හිටියම හෙල්ලෙන්නේ නැහැ. ඒක ස්ථාවරයි. ස්ථීර වශයෙන්ම නිවනටපත් වෙලා ඒ වගේම ස්ථීර වශයෙන්ම බ්‍රහ්මචාරී වූ නිවන සම්පූර්ණ කළ දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ කෙනෙක් වෙනවා කියන එක මට ඔබ වහන්සේ සාරාංශයෙන් කියන්න සංක්ෂිප්තව කියන්න. කොහොමද සාරාංශව කිව්වොත් කියන්න පුළුවන්. මොකටද? තණ්හාව ගෙවලා දාලා විමුක්තියට හිතපත් වෙලා දුක නිමා කරගෙන නිවනටපත් වෙලා ස්ථීර වශයෙන්ම తాවකාලිකව නෙමෙයි ධ්‍යාන සිත් ගැනත් නෙමෙයි මෙයා එහෙනම් අහන්නේ. සදාකාලිකවම මිදෙනවා නම් ඒ බඳු ශ්‍රේෂ්ඨත්වයට පත්වීම සම්බන්ධව සාරාංශ වශයෙන් ඔබ වහන්සේට කියන්න තියෙන්නේ කුමක්ද? මට මොකද ලොකු වෙලාවක් මේක අහන්න වෙලාවක් නැහැ. එයා කියනවා මට ගොඩාක් වෙලා ඉන්න බෑ. ඒ නිසා ඔබ වහන්සේ මට සාරාංශ කරලා මේ කාරණේ ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගෙන් කෙටියෙන් ඇහුවේ. බුදුරජාණන් වහන්සේ කෙටියෙන් උත්තරයක් දුන්නා. මොකද්ද කෙටියෙන් දුන්න උත්තරය? ඉද දේවානමින්ද බික්කුණෝ සුතං හෝති. පින්නත් ශක්ති විඳුනි මෙන්න මේ විදියට අහන්න ලැබෙනවා කියනවා. කොහොමද? ඉද දේවානමින්ද බික්කුණෝ සුතං හෝති. මේ විදියට අහන්න ලැබෙනවා. සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති ඒවංච තන් දේවානමින්ද බික්ඛු සුතං හෝති. සබ්බේ ධම්මා නාලං අබිනිවේසායාති සෝ සබ්බා ධම්මං අபிජානාති සෝ සබ්බන් ධම්මං අபிජාය සබ්බා ධම්මං පරිජානාති සබ්බා ධම්මං පරිඤ්ඤේයාය යං කිංචි වේදනං වේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝතාසු වේදනාසු අනිච්චානුපස්සී විහෙරති විරාගානුපස්සී විහෙරති නිරෝධානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සී විහෙරති සෝතාසු වේදාසු සෝතාසු වේදනාසු අනිච්චානුපස්සී විහෙරතෝ විරාගානුපස්සී විහෙරතෝ නිරෝධානුපස්සී විහෙරතෝ පටිනිස්සග්ගානුපස්සී විහෙරතෝ නච කිංචි ලෝකේ උපාදීයති. මේ විදිහට කියාගෙන යනවා. දැන් මේක තමයි මේ ධර්මයේ තියෙන සාරය. ඒකයි මම මේ pāli වාක්‍ය ඔක්කොම මෙතන කියන්න උත්සාහ කළේ. පින්වත්නි දැන් මේ සක්‍ර දේවේන්ද්‍රයා අහපු ප්‍රශ්නෙට චූල තණ්හා සංකේ සූත්‍රයේ සාරාංශව බුදුරජාණන් වහන්සේ කියන කතාව හරිම ගැඹුරු කතාවක්. නමුත් මේ සක්‍ර දේවේන්ද්‍ර මේකට ඔළුව වනලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මතක් කරන පින්වත් සක් දෙවිඳුනි මෙන්න මේ විදියට අහන්න ලැබෙනවලු. කිසිම දෙයක් ගැන තණ්හාව බැස ගන්න සුදුසු නෑ කියලා. කිසිම දෙයක් ගැන තණ්හාවෙන් බැස ගන්න සුදුසු නෑ කියලා අහන්න ලැබෙනවා. ඉතින් පින්වත් සක් දෙවිඳුනි භික්ෂුව ධර්මයේ දියුණු කරන කෙනා එයාට අහන්න ලැබෙන්නේ මොකද්ද? කිසිම අයුරකින් තණ්හාවේ බැස ගැනීමක් සිද්ධ නොවිය යුතුයි. මොකද අවුල තණ්හාවමයි.
එහෙම අහන්න හම්බ වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයන් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ විදියට අහන්න ලැබුණට පස්සේ මොකක්ද අහන්න ලැබෙන්නේ? තණ්හාවේ බැස ගැනීම සුදුසු නෑ කියලා. ඒ පුද්ගලයා ඒක අවබෝධ කරනවා. ඒක අවබෝධ කළාට පස්සේ ඒ තුල විනිවිද යථාර්ථය දකිනවා. තණ්හාවේ විනිවිද යථාර්ථය දකිනවා. විනිවිද යථාර්ථය දැක්කට පස්සේ ඔහුගේ යම් කිසි වේදනාවක් විඳිනවා නම් ඒ වේදනාව සැපයක් වෙන්නත් පුළුවන්, දුකක් වෙන්නත් පුළුවන්. මෙතන තියෙනවා වේදේති සුඛං මා දුක්ඛං මා අදුක්ඛම සුඛං මා. ඒක සැප වේදනාවක් වෙන්නත් පුළුවන්, දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්, මධ්‍යස්ථ වේදනාවක් වෙන්න පුළුවන්. ඒ හැම වේදනාවක් ගැනම ඒ පුද්ගලයා තුල සෝතාසු වේදනාසු අනිච්චානුපස්සී විහෙරති. ඒ හැම වේදනාවක් ගැනම අනිත්‍ය දකිමින් ඉන්නවා. අනිත්‍ය දකිමින් ඉන්නවා. විරාගානුපස්සී විහෙරති. ඊළඟට භාගතුන් වහන්සේ මතක් කරනවා ඒ වගේම ඒ හැම වේදනාවක් තුලම නොඇලෙමින් ඉන්නවා. නොඇලෙමින් ඉන්නවා. ඊට පස්සේ කියනවා නිරෝධානුපස්සී විහෙරති. ඒ වගේම මේ ශ්‍රාවකයා ඇල්ම නිරුද්ධ වීම දකිමින් ඉන්නවා. ඇල්ම නිරුද්ධ වීම දකිමින්, නිරෝධය දකිමින් ඒ පුද්ගලයා ඉන්නවා. ඊට පස්සේ පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඒ වගේ මේ පුද්ගලයා තුල ඇල්ම දුරු වීම පටිනිස්සග්ගේම දකිමින් ඉන්නවා. හතරයි. ඒවා විස්තර කරනකොට ඔබට තේරෙයි. ඒක මේ ඒ කියන්නේ අනිච්චානුපස්සී විහෙරති. ඊට පස්සේ විරාගානුපස්සී විහෙරති, නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඔන්න ඔය හතර දකිමින් ඉන්නවා. සෝතාසු වේදනාසු අනිච්චානුපස්සී විහෙරතෝ. එතකොට පින්වත් සක්දෙවිඳුනි, ඒ පුද්ගලයා තුළ අනිත්‍ය දකිමින් ඉන්නකොට, නොඇල්ම දකිමින් ඉන්නකොට, ඇල්ම නිරුද්ධ වෙන ආකාරයට දකිමින් ඉන්නකොට, අතහරිමින් ඉන්නකොට, සියල්ලම අතහරිමින් ඉන්නකොට ඒවා කෙරේ ඒ පුද්ගලයා තුළ බැඳීමක් හටගන්නේ නැහැ. බැඳීමක් හටගන්නේ නැති නිසා ඒ නොබැඳී ඉන්නකොට ඇලීමක් හටගන්නෙත් නැහැ. ඇලීමක් හටගන්නේ නැතිකොට ඒ පුද්ගලයා තුළ බැඳෙන්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැහැ. නොඇලී ඉන්නකොට තමා තුළම පිරිනිවීම ඇති වෙනවා. තමා තුළම පිරිනිවීම ඇති වෙනවා. ඉපදීම නැති වෙනවා. බඹසර ජීවිතය සම්පූර්ණ වෙනවා. කීනා ජාතිය ක්ෂය වෙනවා. බුසිතම් බ්‍රහ්මචර්යං. බඹසර ජීවිතය සම්පූර්ණ වෙනවා. කතං කරණීයං. කරන්න ඕන දේත් කරලා ඉවර වෙනවා. නාපරං ඉත්තත්තායාති පජානාති. ස්ථීරවයා නිවනට හිතපත් වුණාට පස්සේ එයා තමයි දෙව් මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨත්වයට පත්වුණු පුද්ගලයා. අන්න ඒ ගැනයි සාරාංශ වශයෙන් කියන්න තියෙන්නේ. ඔබ ඔය අහපු එකට කියන්න තියෙන සාරාංශ උත්තරය ඔන්න ඔය කාරණයයි. දැන් අපි මේක අපි නිකන් දලා අදහස ගමු. සක්‍ර දේවේන්ද්‍රය ඇහුවේ මොකද්ද? ඔබ වහන්සේ කියන්න විමුක්තියට පත්වලා ස්ථීර වශයෙන්ම දුක නිමා කරලා නිවනට හිතපත් වෙලා බඹසර ජීවිතේ සම්පූර්ණ නිවන සම්පූර්ණ වීම ගැන, ඒ වගේම දෙව් මිනිසුන්ගේ ශ්‍රේෂ්ඨ වූ කෙනෙක් වෙනවා කියන එක ගැන මට කියන්න කෙටියෙන් සාරාංශව කියන්න, සංක්ෂිප්තව කියන්න. ඒතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ධර්මී දියුණු කරන කෙනා ප්‍රමුඛ කාරණේ තමයි තණ්හාවේ බැස ගන්න සුදුසු නෑ කියන එක දැනගන්න ඕන. ඒ අදහස තියෙන කෙනා තණ්හාව බැස ගැනීමට සුදුසු නෑ කියන අදහස තියෙන කෙනා තණ්හාව ගැන අවබෝධ කරන්න ඕන. ඒකයි පළවෙනියෙන් කරන්න ඕන. තණ්හාව ගැන අබිනිවෙස් කරන ගතිය බැහැර කරගන්න නම් ඒක ගැන මොකද්ද කරන්න ඕන? සෝ සබ්බන් ධම්මං අபிජානාති. ඒක අවබෝධ කරගන්න ඕන පින්වත්නි. විශේෂ නුවණකින් ඒක දැනගන්න ඕන, අවබෝධ කරන්න ඕන. ඒ අවබෝධය කරලා විනිවිද වැටහෙන යථාර්ථයක් හදා ගන්න ඕන. මොකක් ගැනද? තණ්හාව ගැන. විනිවිද වැටහෙන යථාර්ථයක් හදාගෙන ඊට පස්සේ යා කරන්න ඕන දේ ඔන්න හකුලලා කියනවා. ඒ පුද්ගලයා තුල ඒ විනිවිද යන අවබෝධයත් එක්ක යා කරන්න ඕන දේ තමයි
වේදනාව යම් කිසි වේදනාවක් එයා විඳිනවා නම් ඒ වේදනාව සැපක් වෙන්නත් පුළුවන්, දුකක් වෙන්නත් පුළුවන්, මධ්‍යස්ථ වේදනාවක් වෙන්නත් පුළුවන්. ඔච්චරයි වේදනාව තියෙන්නේ. සුඛ වේදනාවක් හෝ දුක්ඛ වේදනාවක් හෝ අදුක්ඛම සුඛ වේදනාවක්, මධ්‍යස්ථ වේදනාවක් එයා තුළ විඳිනවා නම් ඒ වේදනාව අනිත්‍ය වශයෙන් දකිමින් ඉන්න ඕන. ඊට පස්සේ නොඇලෙමින් දකිමින් ඉන්න ඕන. ඇල්ම නිරුද්ධ වෙන ආකාර නිරෝධය දකිමින් ඉන්න ඕන. ඇල්ම දුරුවීම දකිමින් අතහැරලා දාමින් මේක බැඳෙන්න දෙයක් නැහැ කියලා අතහැරලා දාමින් වාසය කරන්න ඕන. එතකොට එයා ඒ ලෝකයේ කිසිවක් කෙරේ බැඳෙන්නෙත් නැහැ, ඇලෙන්නෙත් නැහැ. පින්වත්නි, ඒ පුද්ගලයා බැඳෙන්නෙත් නැතුව ඇලෙන්නෙත් නැතුව එයා පිරිනිවන් පානවා. ඒ පිරිනිවන් පෑම තුළ බඹසර සම්පූර්ණ වෙනවා. ස්ථීරව දුක නිමාවටපත් වෙනවා. නැවත දුකක් හටගන්නේ නැති විදියට එයා මේ ලෝකෙන් නික්මෙනවා. මට දෙවිඳුනි ඕක තමයි සාරාංශව මේ ගැන කියන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ওই විදියට මතක් කළා. ඒතර මේ විදියට මතක් කළාට මතක් කරාම සක්‍ර දේවේන්ද්‍රයා මොකද කළේ? ඒකට සතුටු වෙලා තියෙනවා යා. අතකෝ සක්කෝ දේවානමින්දෝ භගවන්තං බාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං අභිවාදිත්වා පදක්කිනං කତ୍වා තත්තේවන්තර දායින්සු. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට යා සතුටු වෙලා ඒක අනුමෝදන් වෙලා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා පැදකුණු කරලා එතනම නොපෙනී ගියා. නිකන් යාට තේරුණා වගේ. ඉතින් බලන්න ඕනේ සක්‍ර දේවේන්ද්‍රයාගේ ස්වභාවය. එයා එතනින් අතුරුදහන් වුණා. දැන් මේක බොහොම ගැඹුරු කතාවක්. මේක බුදුදහම පිළිබඳ නිවන සම්බන්ධ බොහොම පැහැදිලි විග්‍රහයක්. නිවන සම්බන්ධ ඊටාම ගැඹුරු විග්‍රහයක් සාරාංශව මතු කළේ. ඒතර මේ කතාව මේ දෙස ඊටා සාවධානව විමසීමෙන් හිටපු මොග්ගල්ලාන මහරහතන් වහන්සේට හිතුණා, ඒක කිට්ටුවෙන් වාඩි වෙලා ඉඳලා තියෙන මුගලන් හාමුදුරුවෝ. උන්වහන්සේට හිතුණා මේ දේවේන්ද්‍රයාට මේ කතාව තේරුණාද දන්නේ නැහැ. මේ දිව්‍ය රාජයා භාගතුන් වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙනද දන්නේ මේ අනුමෝදන් වුණේ. එහෙමත් නැත්නම් තේරෙන්නේ නැතුව අනුමෝදන් වුණාද දන්නෙත් නැහැ. අදත් ඉන්නේ සමහර අය තේරුණා වගේ ඔළුව හොල්ල ඉන්නව බලාගෙන යද්දී ආ තේරුම් ගත්ත මොකක්වත් ඇත්තෙත් නැහැ. මේ දිව්‍ය රාජයාගෙන් මේක දැනගන්න ඕන කියලා මේ මුගලන් හාමුදුරන්ට හිතිලා බුදුරජාණන් වහන්සේගේ නුදුරේ වාඩි වෙලා හිටපු මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කිට්ටුවෙන් ඉඳ ඇති අතක් මිටි කරලා දිගාරිනවා වගේ වෙලාවකින් අභිඥාපාදක සමාපත්තියකට සමවැදිලා උන්වහන්සේගෙන් පූර්වාරාමෙන් අතුරුදහන් වෙලා තවතිසාවේ දෙවියන් අතර පහළ වුණා. උන්වහන්සේ බොහෝම 이르දිමත් කෙනෙක් නේ. එතකොට ඒ වෙලාවේ පින්වත්නි සක්‍ර දේවේන්ද්‍රයා ඒක පුණ්ඩරික කියලා කියන්නේ තනි සුදු නෙළුම කියන එක. තනි සුදු නෙළුමක් කියන උයනේ. ඒක පුණ්ඩරික කියන උයනේ දෙවිවරු ගාන්ධාරව දෙවිවරු 500ක් තූර්ය වාදනයෙන් සතුටු කරනකොට ඒකින් සතුටු වෙවි හිටියා. එතකොට දුර ඉඳලම මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයා දැකලා අර දිව්‍ය සභාවම නිශ්ශබ්ද කළා. අර නටමින් ගායමින් හිටපු දිව්‍ය සභාව නිශ්ශබ්ද කළා. ඒ වෙලාවේ මේ මුගලන් හාමුදුරුවෝ දැකලා නිදුකානන් වහන්සේ වඩිනසේක්වා කියලා උන්වහන්සේට වැඩ ඉන්න කියලා ආරාධනා කළා. මොග්ගල්ලාණන් වහන්සේ බොහෝම කාලෙකින් ඔබ වහන්සේව වැඩිම කළේ කියලා උන්වහන්සේව පිළි අරගෙන තියෙනවා. එතකොට මේ මොග්ගල්ලාණන් වහන්සේ පැන වූ ආසනයෙන් වැඩ හිටියා. සක්‍ර දේවේන්ද්‍රයා එක්තරා කුඩා අසුනකින් වැඩ හිටියේ. කුඩා අසුනකින් ඉඳලා තියෙනවා. බලන්න මේ වගේ කතාවක් අපිට නිකම්ම අයින් කරන්න බෑ. මොකද හිත දියුණු කරපු හිත දියුණු කරන්න පුළුවන් බව දන්න අය තමයි මේ ඇහැට පේන්නේ නැති ජීවීන්ගේ චර්යා ගැන පවා යම් තාක් හරි අදහසක් තියෙන. ඉතින් භෞතික විද්‍යාවම දන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේව ගොතපු කතාන්දර විදියට. ඒක යා එහෙම හිතුවට කමක් නැහැ. අපිට වැඩක් නැහැ. ඒක යා හිතන එක. නමුත් මේක තියෙන චූල තණ්හා සංකේ සූත්‍රයේ තියෙන කාරණේයි මම මේ මතක් කරන්නේ. එක පැත්තකින් වාඩි වුණා මොග්ගල්ලාණන් වහන්සේ අර දිව්‍ය රාජයාගෙන් ඇහුවා, පින්වත් මේ සක්දෙවිඳුනි, භාග්‍යවතුන් වහන්සේව මුණ ගැහෙන්න ගිහින් ඔබ තණ්හාව ඔබ බුදුරජාණන් වහන්සේගෙන් තණ්හාව ගෙවා දැමීලා විමුක්තියට පත්වන ආකාරය ගැන සාරාංශව ඔබ මේ යම් ප්‍රශ්නයක් විමසුවා නේද? බුදුරජාණන් වහන්සේගෙන් සාරාංශව යම් ප්‍රශ්නයක් විමසුවා නේද? එහෙමයි කිව්වා. ඒ වෙලාවේ මේ ඔබට බුදුරජාණන් වහන්සේ සාරාංශවම පිළිතුරකුත් දුන්නා නේද කියලා ඇහුවා. පිළිතුරකුත් දුන්නා නේද කියලා ඇහුවා. ඒ කියන්නේ ඔබ තණ්හාව ගැන ප්‍රශ්නයක් ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ වේදනාව ගැන උත්තරයක් දුන්නා. ඒක තමයි කෙටියෙන්ම කිව්වොත්.
වේදනාව ගැන උත්තරයක් දුන්නා. ඔබට ඔබ ඇත්තටම මේ දේවේන්ද්‍රය ඔබ ඒ දහම් කතාව අනුමෝදන් වෙලයි නේද ආවේ. එහෙමයි කිව්වා. ඔබට ඒ දහම් කතාව තේරුණාද කියලා ඇහුවා. එතකොට අර සක්‍ර දේවේන්ද්‍රයා කියලා තිනවා පින්වත් නිදුකානන් වූ මොග්ගල්ලාණන් වහන්සේ අපිට බොහෝම වැඩ තියෙනවා. දැන් බලන්න යා කතාව හිමීට යට ගහන ඔන්න දෙවියොන්ගේ ස්වභාවය. නිදුකානන් වහන්සේ අපිට වැඩ තියෙනවා. ඉතින් අපිට හරියට වැඩ තව්තිසා දෙවියන්ගේ වැඩ. ඉතින් මේ වැඩ කටයුතුත් එක්ක ස්වාමීනි මේ නිදුකානන් වහන්සේ අපි කොයිතරම් හොඳට ඇහුවත් කොයිතරම් හොඳට ඉගෙන ගත්තත් කොයිතරම් හොඳට නුවණින් මෙනෙහි කළත් කොයිතරම් හොඳට මතක තියාගත්තත් මේ මොහොතේ මේවා හනිකට ආමතක වෙනවා. එහෙනම් මෙයා අනුමෝදන් වෙලා ඇවිල්ලා තියෙන නිකන් තේරුණා වගේ ආවට තේරිලත් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. කමක් නැහැ. ඉතින් ඔබ වහන්සේ ආපු එකේ මම පරණ සිද්ධියක් කියන්නම් කියලා දිනවා. මේ අපි ওই සුරාසුර යුද්ධයෙන් දිනුවාට පස්සේ තමයි නිදුකානන් වහන්සේ අසුරයෝ පරාදයටපත් වුණාට පස්සේ යුද්ධයෙන් දිනලා ජය අරගෙන තමයි මේ වෛජන්ති ප්‍රාසාදය මැව්වේ. නිදුකානන් වහන්සේ ඒකේ තට්ටු ඒ කියන්නේ මහල් 100ක් විතර උසයි ඒක. ඒ වගේම ඒ හැම තට්ටුවකම මුදුන් වහලා තියෙන ශාලා 700 ගානේ තියෙනවා. ඒ කියන්නේ විශාල සංකීර්ණයක් එහෙම නන්නේ වෛජන්ති ප්‍රාසාදය කියන්නේ. එක ශාලාවක දිව්‍ය අප්සරාවන් 7 දෙනා ගානේ ඉන්නවා. ඒ දිව්‍ය අප්සරාවන් උපස්ථාන කරන දිව්‍ය සේවිකාවෝ එක් අප්සරාවකට 7 දෙනා ගානේ ඉන්නවා. ඉතින් නිදුකානන් වහන්සේ මොග්ගල්ලාණන් වහන්සේ ලස්සන වෛජන්ති ප්‍රාසාදය බලන්න වඩිනසේක්වා කියලා ආරාධනා කළා. දැන් අර කතාව හිමීට මගේ හැරියා. ඒ වෙලාවේ පින්වත්නි වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍යත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් පෙරටු කරගෙන ඒ ප්‍රාසාදයට ගිහින් තියෙනවා. එතකොට සක්‍ර දේවේන්ද්‍රයා උපස්ථාන කරපු දිව්‍ය අප්සරාව මහා මොග්ගල්ලාණන් වහන්සේ දුර ඉඳලා වඩිනවා දැකලා බියටපත් වුණා, ලැජ්ජාවටපත් වුණා. තම තමන්ගේ විමාන තුලම වාසය කළා. දුරින්ම දැකලා. වෛශ්‍රවණ දිව්‍ය රාජ්‍යත් මහා මොග්ගල්ලාණන් වහන්සේත් ප්‍රාසාදයේ විසිතුරු පෙන්න ගියා. ඒ කියන්නේ වෛශ්‍රවණ දෙවියෝ ඒ සක්‍ර දේවේන්ද්‍රයාගේ මැවීම ගැන විසිතුරු භාවයේ පෙන්න මේ ඔක්කොම සංස්කෘතික කාරණා. මේකේ තියෙන ධර්ම කාරණී මුලින් මම මේකත් කියන්න උමනාව තියෙනවා. මේක අපි කෙටියෙන් කතා කරගමු. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා ආයෙත් අතන ගිහින් වෛජන්ති ප්‍රාසාදයේ සම්පූර්ණයෙන් පෙන්නලා මේකේ තියෙන විසිතුරු භාවයත් පෙන්නලා පින්වත්නි සක්‍ර දේවේන්ද්‍රයා ඉස්සරහා නැවත වතාවක් අර මොග්ගල්ලාන මහරහතන් වහන්සේ අර ප්‍රශ්නේ විමසුවා. විමසුවේ මොකද්ද? පින්වත් සක්දෙවිඳුනි ඔබ තණ්හාව ගැන ප්‍රශ්නයක් ඇහුවා නේද? භාග්‍යවතුන් වහන්සේ වේදනාව ගැන උත්තරයක් දුන්නා නේද? මේ පෙර පිනට ලැබිච්ච මේ දේවත්වයේ තුල ඔබ මේ කාරණේ මතක තියාගත්තේ නැද්ද කියලා ඇහුවා. එතකොට එයා ආයෙත් අර තමන් අපි ඒකට කියන්නේ මේ තමන්ගේ තියෙන කතාන්දරේ කියන්න පටන් ගත්තා. ඒ වෛජන්ති ප්‍රාසාදයේ මවපු කතාවම කියන්න ගත්තා. අර කතාව හිමීට යට කරන්නම. එතකොට මුගලන් මහරහතන් වහන්සේට හිතුණා මෙන්න මෙහෙම. කවුරු ගැනද මේ හිතන්නේ? සක්‍ර දේවේන්ද්‍රයා ගැන. දෙව්ලොවටම අධිපති කෙනෙක්. යාගේ යටතේ තමයි ඔක්කොම ඉන්නේ. ඔය පහළ ඉන්න. එතකොට මේ සක්‍ර දේවේන්ද්‍රයා ගැන මේ මුගලන් හාමුදුරන්ගේ වෙලාවේ හිතුණලු මේ දිව්‍ය රාජයා හරිම මෝඩයි. සූත්‍රය බලන්න එහෙම තියෙනවා. මේ දිව්‍ය රාජයා හරිම මෝඩයි. ප්‍රමාදයෙන්ම කල් ගෙවන කෙනෙක්. මේ දිව්‍ය රාජයාට සංවේගයට පත් කරන්න ඕන කියලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තවත් අභිඥාපාදක සමාපත්තියකට සමවැදිලා මහපොට ඇඟිල්ලෙන් වෛජන්ති ප්‍රාසාදේ කරකවලා අතෑරියා කියනවා. මේ විශාල වෛජන්ති ප්‍රාසාදේ කරකවලා අතෑරලා කම්පා කෙරෙව්වා කියනවා. බලවත් ලෙස කම්පා කෙරෙව්වා කියනවා. එතකොට සක්‍ර දේවේන්ද්‍රයාටත් වෛශ්‍රවණ දිව්‍ය රාජයාටත් තව්තිසා දෙවියන්ටත් මේ හැමෝම විස්මයටපත් වුණාලු. විස්මයටපත් වෙලා ආශ්චර්යයි අద్භූතයි මේ ශ්‍රමණයන් වහන්සේ මහපොට ඇඟිල්ලෙන් මේ මහා විශාල ප්‍රතාපවත් වෛජන්ති ප්‍රාසාදයේ කරකනව නේද කියලා කම්පා කරනව නේද කියලා සංවේගයක් ඇති වුණාලු. ඒක මහපොට ඇඟිල්ලෙන් පොළව තද කරලා තමයි ඒක කරා කියන්නේ. එතකොට අතකෝ ආයස්මා මහා මොග්ගල්ලානෝ සක්කෝ දේවානමින්දෝ
සංවිග්ගං ලෝමහට්ට ජාතං විදිත්වා සක්කං දේවානමින්දං ඒතද වෝච. ඒ සංවේගයටපත් වෙලා ලොමුඩ හැගැන්විලා සක්‍ර දේවේන්ද්‍රය කියලා තිනවා ආයුෂ්මත් මොග්ගල්ලාණන් වහන්සේ මුගලන් හාමුදුරුවන්ගේ මෙහෙම අහලා තියෙනවා. ඒ සංවේගයටපත් වෙලා ඉන්න වෙලාවේ. ඉතින් පින්වත් දිව්‍ය රාජය අපගේ භාග්‍යවතුන් වහන්සේගෙන් ඔබ තණ්හාව ගැන ප්‍රශ්නයක් ඇහුවා, විමුක්තියටපත් වෙන විදිය ගැන වේදනාව සම්බන්ධ භාග්‍යවතුන් වහන්සේ උත්තරයක් දුන්නා නේද? ඒ බණ ටික ඇයි මතක තියාගත්තේ නැද්ද කියලා. ඒ වෙලාවේ අර සක්‍ර දේවේන්ද්‍රයාට අර අමතක වෙලා තිබුණු ඔක්කොම ටික මතක් වෙන්න පටන් ගත්තලු. ඔක්කොම මතක් වෙන්න පටන් ගත්තා. අනේ ස්වාමීනි මම ඇහුවේ තණ්හාව ගෙවලා දාලා විමුක්තියටපත් වෙලා ස්ථීර වශයෙන්ම දුක නිමා කරලා නිවනටපත් වෙනවා නම් බඹසර ජීවිතේ සම්පූර්ණ වෙනවා නම් කොහොමද සංක්ෂේපයෙන් ඔබ වහන්සේට ඒක පැහැදිලි කරන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේකයි උත්තර දුන්නේ. ඉද දේවානමින්ද බික්කුණෝ සුතං හෝති. යම් පුද්ගලයෙකුට තණ්හාව ගැන අහන්න හම්බ වෙනවා. ඒ කියන්නේ මේ නිවන සම්බන්ධ හකුලුවා දැක්වීමක්. ඒතකොට දැන් බලන්න නිවන ගැන මේ විදියටයි පුහුණු කරන්න තියෙන්නේ. තණ්හාව ගැන අහන්න හම්බ වෙනවා. මොකද්ද තණ්හාව? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා. මේක විස්තර කරලායි මම දැන් කියන්නේ. ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තණ්හාවේ ආකාර 6ක් තියෙනවා. ඒතර මේ තණ්හාව ගැන අහන්න හම්බෙන. ඊට පස්සේ භාගතුන් වහන්සේම වදාරනවා කොහොමද පින්වත් මහණෙනි සබ්බේ ධම්මා නාලං අබිනිවේසා යාති ඒවංච තන් දේවානමින්ද බික්කෝ සුතං හෝති සබ්බේ ධම්මා නාලං අබිනිවේසා යාති. අබිනිවෙස් කරන්න එපා. එයාට අහන්න හැමෙන මොකද්ද? තණ්හාවට බැස ගන්න එපා. එහෙනම් රූප තණ්හාවට බැසගත්තොත් ඒ බැස ගැනීමම තමයි පින්වත්නි විමුක්තිය අහුරාදාන කාරණේ. මොන වගේ තණ්හාද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා ආදී තණ්හාවට බැස ගන්න එපා කියලා යාට අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබෙනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා භාගතුන් සංක්ෂේපයෙන් කියනවා සෝ සබ්බං ධම්මං අභිජානාති. එතකොට ඒ පුද්ගලයාට පින්වත්නි තණ්හාව ගැන අවබෝධයක් ඇති වෙනවා. මොකද්ද තණ්හාව ගැන අවබෝධය? තණ්හාවේ ආකාර 6යි. තණ්හාව කියන්නේ තමන්ගේ හිතේ ඇති වෙන එකක්, හිතෙන් දෙන වටිනාකමක්. තණ්හාව රූපේට අයිති දෙයක්ුත් නෙමෙයි, ශබ්දයට අයිති දෙයක්ුත් නෙමෙයි. අපි රූප තණ්හා කිව්වට රූපේ කෙරේ ඇති වෙන තණ්හාව රූපේ මත පැවරෙන දෙයක් නොව තමන්ගේම හිත තුල ඇති වෙන දෙයක්. අපි කලින් දේශනාවල කියලා තිනවා වගේම තණ්හාව කියන්නේ හිතින් හදාගත්ත දෙයක්. හිතේ තමා තුළ රූපය දකින්නකොට ඇති වෙන සුඛ ආස්වාදේ නිසා එයා ඒ රූපේ නඩත්තු කරනවා. ඒ සුඛ ආස්වාදයටයි මිනිස්සු තණ්හා කරන්නේ. ඒ කියන්නේ තමන්ගේම හෘද සාක්ෂියට තමන්ගේම හිතින් තණ්හා කරනවා කියලා තණ්හාව ගැන ගැඹුරින් අවබෝධ කරනවා. සෝ සබ්බන් ධම්මං අභිජානාති. තණ්හාවට බැස ගන්න සුදුසු නෑ කියලා යා තණ්හාව අවබෝධ කරනවා. ඒ අවබෝධය නිසා විනිවිද යථාර්ථය දකින්න. මොකද්ද විනිවිද යථාර්ථය දකින්නේ කොහොමද? සෝ ධම්මං සබ්බං ධම්මං අභිජාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිජාය යං කිංචි වේදනං වේදේති. ඒ කියන්නේ මේක ගැන අවබෝධ කරනවා. මොකක්ද අවබෝධ කරන්නේ? තණ්හාව කියන්නේ විනිවිද වැටහීමක් හදාගන්න. තණ්හාව පිළිබඳ විනිවිද වැටහීම. මොකද්ද? මම ලෝකයට තණ්හා කරනවා නොව මගේම හිතට මම තණ්හා කරනවා. වෙන දෙයකට නෙමෙයි. මගේම හිතට තණ්හා කරනවා. මගේ හිතට තණ්හා කරන බව නොදන්නා නිසාම මම රූපයටත් තණ්හා කරනවා, ඇසටත් තණ්හා කරනවා. ඊට පස්සේ රූපය දකින්නකොට ඇතිවෙන රූප සංඥාවටත් තණ්හා කරනවා. ඒ නිසා හිත තුළ ඇතිවෙන රූපේ නිසා ඇතිවෙන රූපය දකින්න මට්ටම තුළ ඇතිවෙන විඥාණයටත් තණ්හා කරනවා. ඇසද රූපේද චක්කු විඥානයේද පදනම් කරගෙන ඇතිවෙන ස්පර්ශයටත් තණ්හා කරනවා. ඊට පස්සේ චක්කු සම්පස්සජා වේදනා කියලා ඇසෙන් අත්දකින රූපේ දකින්නකොට ඇතිවෙන වේදනාවටත් තණ්හා කරනවා. ඊට පස්සේ රූප සංචේතන
රූපේ නිසා හිතට සිතුවිලි එනකොට සිතුවිලි වලටත් මම තණ්හා කරනවා. බලන්න මේ තණ්හාව ගැන අපිට තියෙන අනවබෝධය අවිද්‍යාව නිසා අපි කී තැනකදී තණ්හාවෙන් රැවටෙනවද? ඊට පස්සේ රූපය ਵਿਚාරනකොට රූප ਵਿਚාරයටත් තණ්හාව ඇති වෙනවා. රූපය සම්බන්ධ හිතේ විතර්ක පහළ වෙනකොට රූප විතක්ක වලටත් තණ්හාව ඇති වෙනවා. අන්තිමටම රූපේ නිසා හිත තුළ ඇතිවන රූප තණ්හාවටත් තණ්හා කරනවා. එතකොට මේ විදියට 10 තැනකදී අපි තුල තණ්හාව ඇති වෙනවා. බලන්න යදී ඔක්කොම අකුලල ගත්තට පස්සේ තමන්ගෙම හිතටයි තමන් තණ්හා කරන්නේ. මොකද ඒ රූපේ දකින්නකොට ඇතිවෙච්ච සුඛාස්වාදේ පරිස්සම් කරගන්නයි උවමනයි සුඛාස්වාදේටයි ඔබ තණ්හා කරන්නේ. ඒ නිසා රූපයට ඔබ තණ්හා කරනවා. මෙන්න මේ විදියට ගැඹුරින් අවබෝධ කරනවා. ගැඹුරින් ඒ ශ්‍රාවකයා දැනගන්නවා. දැනගත්තට පස්සේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යංකින්ච වේදනං වේදේති. ඒ නිසාම ඒ විනිවිද දැක්ම නිසාම ඔහු තුල යම්කිසි වේදනාවක් විඳිනවා නම් ඇහෙන් රූපයක් දැක්කට පස්සේ ඒ රූපේ නිසා ඇති වෙනව මොකද? රූප චක්කු සම්පස්සජා වේදනාවක් ඇති වෙනවා. මොනවද වේදනා? චක්කු සම්පස්සජා වේදනා 3යි. සෝත සම්පස්සජා වේදනා 3යි. එස කන නාසය දිව කය මනස තුලින්ම තුන මෙහෙම ඇති වෙනවා. එත තුනම ඇති වෙන්නේ නැහැ වේදනා. එක්ක සුඛ වේදනාවක් ඇති වෙනවා, එක්ක දුක් වේදනාවක් ඇති වෙනවා, එක්ක මධ්‍යස්ථ විඳීමක් ඇති වෙනවා. ඇහෙන් දකින්නව නිසා වේදනා 3ක් ඇති වෙනවා. කොහොමද? යංකින්චි වේදනං වේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සෝ තාසු වේදනාසු අනිච්චානුපස්සී විහෙරති. යම් වෙලාවක ඇති වෙන වේදනාව මෙන්න මේ විදිහට හිත පුහුණු කරලා බලන්න. එතකොට තමන් තුළ මිදෙනවද කියලා. නිවන සම්බන්ධ බොහොම සංක්ෂිප්ත පැහැදිලි කිරීමක්. වේදනාවක් ඇති වෙනකොට ඒ වේදනාව සැප වේදනාවක් හෝ වේවා, දුක් වේදනාවක් හෝ වේවා, අදුක්කම සුඛ වේදනාවක් කියන්නේ මධ්‍යස්ථ වේදනාවක් හෝ වේවා, ඒ හැම වේදනාවක්ම සෝ තාසු වේදනාසු අනිච්චානුපස්සී විහෙරති. ඒ වේදනාව ඇති වෙලා නැති වෙලා යනවා. වේදනාව අනිත්‍ය වශයෙන් දැක්කොත් අන්න එතනයි අනිත්‍ය වශයෙන් දකින්න තියෙන්නේ. තමා තුළ වේදනාව ඇති වෙනකොට ඒ වේදනාව අනිත්‍ය වශයෙන් දැක්කොත් විරාගානුපස්සී විහෙරති. මේ ඇති වෙච්ච වේදනාව කෙරෙහි නොඇලිය යුතුයි කියලා විරාගානුපස්සීව දැක්කොත් නිරෝධානුපස්සී විහෙරති. මේ වේදනාව ඇති වෙලා හටගෙන නිරුද්ධ වී යන එකක්. මට ඕන විදියට මේ සුඛ වේදනාව පවත්වන්න බෑ. දුක්ඛ වේදනාව පවතින්නෙත් නෑ. වේදනාව හටගෙන නිරුද්ධ වී යන එකක් කියලා දැක්කොත් නිරෝධානුපස්සී විහෙරති, පටිනිස්සග්ගානුපස්සී විහෙරති. ඒ නිසා මේ වේදනාව සමග එකතු නොවි වාසය කළ මේක අතහැරලා දැමිය යුතුයි, ඇති වෙලා නැති වෙලා යන එකක් කියලා දුරු වීම දකිමින් ඉන්නවා නම් ඒ විදියට වාසය කරන ශ්‍රාවකයා තුල කොයි විදියටද? අනිත්‍ය වශයෙන් දකිමින් වේදනාව ඇසින් රූපය දකින්නකොට ඇති වෙන වේදනාව. මේ ඇලීම් ගැටීම්නේ ඇති වෙන්නේ. සුඛ වේදනාව හෝ දුක් වේදනාව හෝ අදුක්කම සුඛ වේදනාව අනිච්චානුපස්සීව, විරාගානුපස්සීව, නිරෝධානුපස්සීව, පටිනිස්සග්ගාන වේදනාව වින් වෙලා අතහරිමින් යම් වෙලාවක වාසය කළොත් එහෙම ඒ වාසය කරන ශ්‍රාවකයා තුල ඒ ඇසින් අත්දකින්න වේදනාව පදනම් කරගෙන සිද්ධ වෙන ක්‍රියාවලියට ඇලීමක් උපදින්නේ නැහැ. ගැටීමක් උපදින්නේ නැහැ. ඒක තමන් තුළ ස්ථාවර වුණාට පස්සේ ස්ථාවර වීම පිණිස යා හිත වඩන්න ඕන අනිච්චානුපස්ස. ඒකට තමයි අනුපස්සනා භාවනා අපි කියලා දෙන්නේ. සප්තානුපස්සනාව හිම වඩන්නේ ඒකටයි. ඒ කියන්නේ වේදනාව තුළ යථාර්ථය අවබෝධ කරගන්නකොට ඒ ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඒ ලෝකයේ පිළිබඳ උපේක්ෂාවකටපත් වෙනවා. ඒකට අපි කියනවා සංකාර උපේක්ෂාව කියලා. ඒ බඳු උපේක්ෂාවකටපත් වුණාට පස්සේ යා පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පටිනිස්සග්ගානුපස්සී විහෙරතෝ නච කිංචි ලෝකේ උපාදීයති අනුපාදියං න පරිතස්සති අපරිතස්සං පච්චත්තංච පරිනිබ්බායාති. ඒ කියන්නේ යා පිරිනිවන් පානවා. ඔන්න ඕක තමයි සංක්ෂේපයෙන් නිවන ගැන දේවේන්ද්‍රය ඔබට කියන්න තියෙන්නේ. මෙහෙම මතක් කළා. දැන් බලන්න මේ විදිහට හිත පුහුණු කිරීම කළ යුතුයි. ඉගෙන ගත්තට මදි. තමා තුළ අත්දකින්න තමාන්ගේම ක්‍රියාවලිය තුළ මේ වේදනාවේ යථාර්ථය දැක්කම යා පිරිනිවන් පානවා. කොච්චර ලස්සනයිද? කොච්චර ඉලක්කගතයිද?
මොනතරම් ගැඹුරු වුණත් මොනතරම් ඉලක්කයට කියලා තියනවද පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේක මේ අනුව තමාව විමසලා බලන්න. ඔය කියන මිදීමක්, බඹසර සම්පූර්ණ වීමක්, ජාතිය ක්ෂය වීමක්, තමා තුළ මේ රාගය, පටිගය, මානය, විචිකිච්ඡාව, භව රාගය හදාගෙන යන ගතිය දුරු වෙලා යනවාද කියලා තමන්ටම කල්පනා කරලා බලන්න පුළුවන්. ඒ බඳු ආකාරයකින් හිත පවත්වා ගැනීම පිණිස මේ උතුම් බුද්ධ දේශනා උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අද චූල තණ්හා සංකේ සූත්‍රයෙන් මේ දේශනාව සිද්ධ කළේ. තවදුරටත් අවශ්‍ය නම් මේ දේශනාව හොඳින් කියවා විමසා අවබෝධ කරගත්ත හැකි. දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ ගාල්ල හිරිඹුර පදිංචි වෛද්‍ය අනෝමා විමල සුන්දර මහත්මිය දායකත්වයේ ගෙන කටයුතු කරනවා. අනෝමා විමල සුන්දර මහත්මිය ප්‍රදාන හැම දිනාටම නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඊ타ම් ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි එතුමියට ආශිර්වාද